समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मोक्खदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඡද්ධාතුරෝ යම් භික්ඛු පුරිසෝති ඉති කෝපනේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු චද්ධාතුරෝ යම් භික්ඛු පුරිසෝති ඉති යං තං වුත්තං ඉදමේ තං පටිච්ච වුත්තං තී සද්ධාවන්ත පින්නතුනි හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ හොරණ ජයසූරිය වත්තේ පදිංචි W.A. ධනපාල පෙරේරා මහත්මයාගේ නොවැම්බර් මාස 4 වැනි දිනට යෙදෙන 85 වැනි ජන්මදිනය නිමිති කොටගෙන එතුමන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙන එම බිරිඳ සහ දූ දරුවන් විසින් ඒ වගේම මේ තුලින් සිදු කරගන්නා වූ කුසලය පරම්පරාගතව මිය පරලෝකීය සියලු ඥාතීන්ට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනෝ සුජීවත්ව සිටින සෑම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේටත් ලංකාවාසී ලෝකවාසී සැමටත් ආශිර්වාද කිරීම කියන මේ යහපත් අරමුණු පෙරදරි කරගෙන අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න. අද ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට ඒ පින්නතුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ දහමට අනුව මම කියන්නේ කවුද කියලා පැහැදිලි කර දෙමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට. දහමට අනුව මම කියන්නේ හුදෙක් සම්මුතියක් පමණයි. මේ ලෝකයේහි සත්‍ය දෙආකාරයකින් දක්වලා තියෙනවා සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය. සම්මුති සත්‍ය කියලා කියන්නේ ලෝකයේහි ව්‍යවහාර කරන සත්‍ය. යම්කිසි කෙනෙක් මුසාවාදයෙන් වැළකීලා සත්‍ය වචන කතා කරනවා කියලා ව්‍යවහාර කරන පොදු සම්මුති සත්‍ය. පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ ඒ සම්මුති සත්‍ය හැටියට අපි හඳුනා ගන්නා කාරණා බෙදලා අවසානයේ නොබෙදිය හැකි තත්වයෙන් සත්‍ය වශයෙන්ම ඉතිරි වෙන ධර්ම තමයි පරමාර්ථ ධර්ම හැටියට දක්වන්නේ. උදාහරණ හැටියට ගත්තොත් දැන් අපි මේසය කියලා ගත්තහම යම් නිවසක මේසයක් තියෙනවා නම් අපේ ගෙදර මේසයක් තියෙනවායි කියලා කීම මුසාවක් නෙමෙයි බොරුවක් නෙමෙයි ඒක සත්‍යයක් හැටියට ලෝකයා පිළිගන්න. නමුත් ඒ මේසයයි කියන එක සම්මුති සත්‍යයක් හැටියට පිළිගත්තා වුණාට ඒ මේසය අපි බෙදලා බැලුවොත් එහි කකුල් ටික ගලවලා වටේට ගහලා තියෙන ලෑලි පට්ටම ගලවලා උඩට සවි කරලා තියෙන ලෑලි ටික ගලවලා එකට එකතු කරලා බැන්දොත් ලෑලි මිටියක්
ලී මිටියක් පමණයි එතන තියෙන්නේ. එතකොට එතන මේසයක් නැහැ. එහෙමනම් මේසය කියලා කියන්නේ අර ලී ටික ලෑලි ටික සවි කරලා තිබුණු ආකාරය මත අපි පනවාගත්තු යම්කිසි සම්මුතියක් පමණයි. එහෙම නැතුව එතන අනිවාර්යෙන්ම හැම විටම එහෙම මේසයයි කියලා දෙයක් विद्यमान වෙන්නේ නැහැ. ඒ මේසයයි කියලා දෙයක් සැබෑවටම පරමාර්ථ වශයෙන් තියෙනවා නම් අර තියෙන ලී කෑලි ටික මොන විදිහෙන් තිබ්බත් මේ මේසය කියන එක අපිට ප්‍රකට වෙන්නට ඕන. එතකොට එක් ආකාරයකින් ඒ ලී ටික සකසලා තියෙනකොට මේසයයි කියලා ප්‍රකට වෙන්නටත් ඒ ලී ටිකම ගලවලා මිටියක් හැටියට බැන්දන් පස්සේ අපිට මේ මේසය ප්‍රකට නොවෙනවා නම් ඒ මේසය නැමැති සත්‍ය පරමාර්ථ සත්‍යයක් නොවේ. ඒ වෙනස් වෙන ඒ ආකාරය මත පනවාගත්තු සම්මුතියක් පමණයි. අන්න ඒවට තමයි සම්මුති සත්‍ය කියලා කියන්නේ. ඊළඟට දැන් අපි ලී මිටිය ගත්තාම ඒ ටිකත් අපිට පේනවා දැන් ලෑලි මිටියක් ලී මිටියක් හැටියට. ඒ ටික පුංචි පුංචි කෑලි වලට අපි කපලා ගොඩ ගැහුවොත් ඊට පස්සේ කුඩා ලී කැබලි ගොඩක් පමණයි. ඊට පස්සේ ලෑලි මිටියකුත් නැහැ, ලී මිටියකුත් නැහැ. පුංචි ලී කැබලි කොටස් ගොඩක් විතරයි. අපි හිතමු ඒ ලී ටික අපි ඊටාම සිහින් විදිහට උපකරණයකින් කුඩා කුඩා කොටස් වලට කැපුවොත් එහෙම නැත්නම් කුඩු කළොත් අවසානයේ එතන තියෙන ලී කුඩු ගොඩක් විතරයි. ඊට පස්සේ ඒවා තවදුරටත් සියුම් කළොත් එතන තියෙන්නේ ලී වල තිබුණු අංශු එහෙම නැත්නම් දුහවිලි අංශු ටිකක් පමණයි. ඒවා තවත් කුඩාවට බෙදාගෙන ගියොත් අවසානයේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ තා සූක්ෂම රූප කොටස් බවට පත් වෙනවා. අන්න එහෙම අනුක්‍රමයෙන් බෙදාගෙන ගිහිල්ලා නැවත බෙදිය නොහැකි මට්ටමින් අවසානයේට යමක් ඉතුරු වෙනවා නම් අන්නේ ඉතිරි වෙන ධර්ම තමයි පරමාර්ථ ධර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට මේ පරමාර්ථ ධර්ම ආයේ තවත් තත්වයකටපත් වෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් ඒ විදිහෙන් හටගෙන එහෙමම නිරුද්ධ වෙනවා. වෙනස් තත්වයකට පරිවර්තනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ආකාරයට ලෝකෙහි පවතින ධර්ම අපට සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියන මේ ආකාර දෙකකින් හඳුනා ගන්නට පුළුවන්. තථාගතයන් වහන්සේ අවශ්‍ය තන ඒ සම්මුති සත්‍ය ව්‍යවහාරයට ගන්නෝ. ඒ වගේම ලෝකයේහි සැබෑ පරමාර්ථ සත්‍ය උන්වහන්සේ ලෝකයට පැහැදිලි කරලා දෙනවා ප්‍රඥාවෙන් වටහා ගන්න. එතකොට අන්න ඒ විදිහට මම කියලා කියන්නේ සම්මුති සත්‍යයක් පමණයි. ඒ පරමාර්ථ සත්‍යයක් නොවේ. ඒ මම කියන කෙනා අපි වෙන් කරලා බෙදලා ගත්තාම එහි පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආදීන් සැකසුණු රූප කොටාසයකුත් ඒ වගේම චිත්තචෛතසික ධර්ම සමූහයකුත් පමණයි. ඒ නිසා මේ සියල්ල එකට කැටි කරලා අපි පැහැදිලි කරනවා නාම රූප ධර්ම හැටියට. එතකොට සමහර තැන්වල පංචස්කන්ධය හැටියට දක්වනවා පහකට බෙදලා රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන්. තවත් තැනක ආයතන 12කට බෙදලා දක්වනවා චක්කු සෝත ඝාන જીවහා කාය මන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වශයෙන් 12කට බෙදලා දක්වනවා ආයතන හැටියට. තවත් තැනක ධාතු හැටියට 18 ධාතු හැටියට 18කට බෙදා දක්වනවා චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු මේ විදිහට ඒ ඉන්ද්‍රයන් 6 ඉන්ද්‍රිය වශයෙන් ඒවට අරමුණු වෙන අරමුණු වශයෙන් සහ ඒවා අරමුණු කොටගෙන පහළ වෙන විඥාන වශයෙන් 18 ආකාරයකින් ධාතු වශයෙන් බෙදා දක්වනවා. මේ විදිහට එක් එක් තැන්වල එක් එක් ආකාරයෙන් පැහැදිලි කරනවා. එතකොට අභිධර්මයේදී පැහැදිලි කරනවා ඒ රූපය 28 ආකාරයකින් බෙදා දක්වනවා 28 රූප හැටියට. එතකොට නාමය කියන එක චිත්තචෛතසික හැටියට දෙකට බෙදනවා. ඒ සිත 89 ආකාරයකින් පැහැදිලි කරනවා. ඒ වගේම චෛතසික ධර්ම 52 ආකාරයකින් එහෙම නැත්නම් චෛතසික 52ක් හැටියට පැහැදිලි කරනවා. මේ විදිහට ඊටා සූක්ෂම විදිහට බෙදුවාම සිත සහ චෛතසික ධර්ම වශයෙන් ඒ වගේම රූප වශයෙන් එහෙම ඊටාම සියුම් විදිහට බෙදුවාම ලැබෙන දේවල් තමයි පරමාර්ථ ධර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට මේ පරමාර්ථ ධර්ම එකට ඒකරාශී වුණාම
එතන යම්කිසි ස්වરૂපයක් විද්‍යමාන වෙනවා. අර ලී කුඩු ටික එකතු වුනහම ලී කැබලි හට ගන්නවා. ඒ ලී කැබලි ටික තවත් එකතු වුනහම ලෑලි සහ ලී දඬු සැකසෙනවා. ඒ ලෑලි සහ ලී දඬු එක්තරා ස්වභාවයකට ආකෘතියකට සකස් කළාට පස්සේ අපි ඒක මේසය කියලා හඳුනා ගන්නවා. නමුත් මේසය කියලා ගත හැකි ස්ථාවර දෙයක්, ස්ථිර දෙයක් එහි ඇත්තේ නැහැ. එහි පවතින්නේ මේසය නැමැති සම්මුතියක් පමණයි. පරමාර්ථමය වශයෙන් ගත්තන් පස්සේ පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ මූලික රූප කොටහස පමණයි කියන බව පැහැදිලිව වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් නම් අපිට සම්මුති සත්‍ය මෙයයි පරමාර්ථ සත්‍ය මෙයයි කියලා යම් වැටහීමක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් සත්වයා පොදුවේ ව්‍යවහාර කරන මම කියන මේ සම්මුතිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මුති සත්‍යයක් හැටියට. ඒ කියන්නේ මම කියලා අපි හඳුනා ගන්නවා. බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේව හඳුන්වනකොට තමන් වහන්සේ හැටියට මම හැටියට හඳුන්වනවා. අන් කෙනෙක් හඳුනා ගන්නකොට සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද, රාහුල ආදී වශයෙන් ඒ නම් වශයෙන් පුද්ගලයෙක් හැටියට හඳුන්වනවා. ඒ තථාගතයන් වහන්සේ ලෝක ව්‍යවහාරය තුළ ඒ සම්මුති සත්‍ය භාවිතයට ගන්නා නිසා. නමුත් එතන ඒ සම්මුතියෙන් හඳුන්වන පුද්ගලයෙක්, සත්වයක්, ආත්මයක් එහි පනවන්නට පුළුවන් කමක් නැහැ. එහි පවතින්නේ නාම රූප ධර්ම සමූහයක් හේතුඵල වශයෙන් අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් පමණයි කියන බව බුදුරජාණන් වහන්සේ නුවණින් අවබෝධ කළා. ඒ ගැඹුරු පරමාර්ථ ධර්මය ලෝකයට දේශනා කළා. දැන් මේ පරමාර්ථමය වශයෙන් එහෙම අපි වටහා ගත්තට ව්‍යවහාර කරනකොට එහෙම අපිට ව්‍යවහාර කරන්න බෑ. දැන් අර මේසය ගැන කතා කරනකොට අපි මේසයයි කියලා කතා කරනවා මිසක් අපිට එතන මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ගොඩක් මෙතන තියෙනවා කියලා එහෙම කතා කරන්න ගියොත් ඉතින් මානසික රෝගියෙක් කියලා තමයි ලෝකයා හඳුනාගන්නේ. ඇයි? ඒ ලෝක සම්මුතිය අභිබවා ගිහිල්ලා අපිට ලෝකයේ තුල කතා කරන්න ව්‍යවහාර කරන්න පහසු නැහැ. ඒ නිසා අනිත් එක තමයි දැන් ඒ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී මේ රූප කොටාස ගොඩක් තියෙනවා කියලා අපි හැඳින්නුවොත් මේසේ තියෙන්නේ ඒ රූප කොටාස ටිකමයි, පුටුවේ තියෙන්නේ ඒ රූප කොටාස ටිකමයි, බිත්තියේ තියෙන්නේ ඒ රූප කොටාස ටිකමයි. එතකොට අපිට බිත්තිය මොකද්ද, මේසේ මොකද්ද, පුටුව මොකද්ද කියලා වෙන් කරගන්නට බැරි වෙනවා. ඒ නිසා මේ හැමතැනම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී රූප කොටාස ටිකක් වෙන්නට පුළුවන්. නමුත් ඒවා සැකසීලා තියෙන රටාවත් එක්කලා අපි හඳුනා ගැනීමේ පහසුව සඳහා යම් යම් නාම සම්මුති ඇති කරගන්න. ඒවා තමයි ව්‍යවහාර සත්‍ය හැටියට එහෙම නැත්නම් සම්මුති සත්‍ය හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට යම් කිසි කෙනෙක් කිව්වොත් අපේ ගෙදර මේසයක් තියෙනවා, අපේ ගෙදර පුටුවක් තියෙනවා කියලා ඒක මුසාවක් හැටියට නෙමෙයි, ඒක සත්‍ය හැටියට ගණන් ගන්නවා. සැබවින්ම ඒ කියන ආකාරයෙන් මේසයක් පුටුවක් විද්‍යමාන නොවුනත් ඒ රූප කොටස් එකට ඒක රාශි වෙලා මේසයයි සම්මත වෙන ආකාරයේ හැඩතල වලින් යුක්තව නම් අපේ ගෙදර මේසයක ටීමක් නෙමෙයි, මුසාවක් නොවේ. එය සත්‍යවාදී කතාවක් හැටියට ලෝකෙහි ව්‍යවහාර කරනවා, පිළිගන්නවා. ඇයි එය සම්මුති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ විදිහෙන් සම්මුති සත්‍ය ව්‍යවහාරයට ගන්නවා. නමුත් ඒ සම්මුතිය තුළ පවතින යථාර්ථය, පරමාර්ථය නුවණින් වහන්සේ ඒ පරමාර්ථ ධර්ම සම්මුතිය ව්‍යවහාර ඒ පරමාර්ථ ධර්මය අවබෝධ ව්‍යවහාර මාත්‍රයෙන් පමණක් පවතින්නට තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. එතකොට අර මේසය කියන එක අපේ සත්‍ය වශයෙන් නැතත් මේසයයි කියලා සම්මුති සත්වයක්, පුද්ගලයෙක්, ආත්මයක් හෝ මම කියලා කෙනෙක් සත්ම කියලා සම්මත වශයෙන් ව්‍යවහාරය මුසාවක්ය, බොරු කියලා එහෙම හඳුන්වන්නේ නැහැ. අර මේසය ගැන කතා කරන්න වගේ අපි මම කියලා සම්මත වශයෙන් කතා කරනවා ව්‍යවහාර ලෝකේ. නමුත් අපි නුවණින් තේරුම් ගන්නට ඕන අර මේසය කඩලා බිඳලා වෙන් කළයින් පස්සේ එතන වෙන් කළාට පස්සේ ලී කැබලි ගොඩක් ඉතුරු වෙන්නේ. ලී කැබලි ටික වෙන් කළාට පස්සේ ලී කුඩු ටිකක් ඉතුරු වෙන්නේ. විලි ටිකක් ඉතුරු වෙන්නේ. ඒ දුහවිලි නැවත නැවත වෙන් කළාට පස්සේ පටවි රූප කොටාස ටිකක් ඉතුරු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ මම කියලා අපි කොටස් වෙන් කළායින් පස්සේ කේස් ලොම් නියදත් සම්මස් ආදී වශයෙන් කුණප හඳුනා ගන්න. ඊට පස්සේ කුණප කොටාරලා බෙදලා බලනකොට ඒවාෙහි පඨවි ආපෝ තේජෝ වායෝ ශම රූප
අපට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඒවා සාමාන්‍ය නේත්‍රයෙන් අපට දකින්නට පුළුවන් දේවල් නෙමෙයි ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු දේවල්. මම කියලා කියන්නේ සම්මුතියක්. සම්මුතිය තුල පවතින්නේ නාම රූප ධර්ම සමූහයක්ය. එහෙම නැත්නම් පංචස්කන්ධයක්ය. එහෙමත් නැත්නම් ආයතන 12ක්ය. එහෙමත් නැත්නම් ධාතු 18ක්ය. ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ පරමාර්ථ වශයෙන් මෙහි සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් මම කියලා කෙනෙක්වත් නැහැ. පරමාර්ථ වශයෙන් පවතින්නේ ධාතු සමූහයක් පමණයි. නමුත් සම්මත වශයෙන් සත්වයේ පුද්ගලයෙක් මම හැටියට ව්‍යවහාරයක් පවතිනවායි කියන බව තථාගතයන් වහන්සේ ලෝකයට පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ කාරණය බොහෝ සූත්‍ර දේශනාවල තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම බුද්ධ ශ්‍රාවකයන් විසින් පැහැදිලි කරලා තියෙනවා. එක් අවස්ථාවකදී වජිරා කියන භික්ෂුණිය පැහැදිලි කරනවා යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති එවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති යම් යම් අංගෝපාංග එකට එකතු කරලා අපි රතයක් කියලා ව්‍යවහාර කළාට එතන රතයක් කියලා එහෙම නැත්නම් කරත්තයක් කියලා හඳුන්වන්නට කිසිවක් ඇත්තේ නැහැ. එහි පවතින්නේ රූප කලාප සමූහයක් පමණයි. නමුත් ඒ රූප කලාප ගොනු වෙලා තියෙන ආකාරය මත ඒ අංගෝපාංග එකතු වුනහම අපි රතයක් කියලා හඳුන්වනවා. අන්න ඒ වගේ මේ ස්කන්ධ එකට ඒක රාශී වුනහම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ සමූහයකට ඒක රාශී වුනහම එතන සත්වයේ කියන සම්මුතිය ගොඩ නැගෙනවයි කියන බව වජිරා භික්ෂුණිය පැහැදිලි කරනවා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණි රාද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි මේ සත්වයා කියලා හඳුන්වනවා කවුරුන්ද මේ සත්වයා කියලා හඳුන්වන්නේ? එහෙම නැත්නම් කොපමණකින්ද සත්වයා කියන සම්මුතිය ගොඩ නැගෙන්නේ? බුදුරජාණන් වහන්සේ එතෙන්දි පැහැදිලි කරනවා රාධ මේ රූපය පිළිබඳව මමත්වයක්, ඇලීමක්, බැඳීමක්, චන්දරාගයක් පවතිනවා නම් ඒ මමත්වයෙන්, චන්දරාගයෙන් රූපය පිළිබඳව ඇලුණු තැන තමයි සත්වයා කියන විවාහාරය ගොඩ නැගෙන්නේ. ඊළඟට යම් වේදනාවක් පවතිනවා නම් ඒ වේදනාව පිළිබඳව මමත්වයෙන් චන්දරාගයෙන් බැඳෙනවා නම් ඒ බැඳෙන්නා වූ ඇලීම බැඳීම තෘෂ්ණාව ඒ චන්දරාගයේ උපාදානය තමයි සත්වයා කියලා විවාහාර කරන්නේ. මේ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ පංචස්කන්ධය මමත්වයෙන් ග්‍රහණය කරගත්තාම දැඩිව උපාදාන කරගත්තාම එය හඳුන්වනවා පංච උපාදානස්කන්ධයයි කියලා. පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. එතකොට මේ පංචස්කන්ධය දැඩිව තෘෂ්ණාවෙන් උපාදාන කරගත්තාම තමයි පංච උපාදානස්කන්ධය ගොඩ නැගෙන්නේ. අන්නේ පංච උපාදානස්කන්ධය තමයි මේ සත්වයක්ය පුද්ගලයෙක්ය ආත්මයක්ය මමය කියන මේ සම්මුති වලින් විවාහාර කරන්නේ. ඒ අරහත්ත්වයටපත් වෙනකොට ඒ පංචස්කන්ධය තිබුණා වුණාට ඒ පංචස්කන්ධය පිළිබඳව අර තෘෂ්ණා උපාදානය දුරු කරනවා. එතකොට පංච උපාදානය නැහැ රහතන් වහන්සේට පංචස්කන්ධය පමණයි පවතින්නේ. එතකොට පංචස්කන්ධේ ජනිත වුණු හේතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට ඒ පංචස්කන්ධය නිරුද්ධ වෙනවා. එතනින් එහාට කිසිවක් ලෝකයේහි विद्यमान වෙන්නේ නැහැ. අර මමායනෙන් තෘෂ්ණාවෙන් දේවල් උපාදාන කරගෙන පවතින තාක්කල් අපේ මනසේ මැවෙන්නා වූ හුදු සම්මුති මාත්‍රයක් පමණයි මේ සත්වයාය පුද්ගලයාය ආත්මය එහෙම නැත්නම් මමය කියන්නේ ඒ බඳු සම්මුති මාත්‍රයක් පමණයි කියන බව බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා. ඒ වගේම රාධාමුදුරන්ට එහිදී බුදුරජාණන් වහන්සේ තවත් වටිනා උපමාවක් පැහැදිලි කරනවා අපි කොයි කාටත් වටහා ගන්නට පහසු විදිහට. උන්වහන්සේ එහිදී දක්වනවා රාධ පුංචි දරුවෝ වැලි සෙල්ලම් කරනකොට සෙල්ලම් ගෙවල් හදනවා. ඒ වගේම ඒ වැලි වලින් එක එක ද්‍රව්‍ය උපකරණ එහෙම නැත්නම් ගොඩනැගිලි ආදී නොයෙක් දේවල් ඒ අය අර වැලි වලින් නිර්මාණය කරනවා. ඒ කුඩා දරුවන්ට ඒවා පිළිබඳව මමත්වයේ චන්දරාගයේ ඇලීම බැඳීම පවතින තාක්කල් ඒ අයට අර වැලි වලින් සකස් කරපු ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණ සත්තු ආදී මේ සියල්ලක්ම ඊටාම වටිනා දේවල් හැටියට තමයි පෙනෙන්නේ. සමහර වෙලාවට ඒවා කවුරු හරි ඒවා හානි කරන්න හැදුවොත් එහෙම ඒ දරුවෝ ඒත් එක්කලා ගැටෙනවා, හඬනවා, වැළපෙනවා.
ඒවා ආරක්ෂා කරගන්නට උත්සාහ කරනවා. ඒවා තමන්ගේ කියලා අයිතිවාසිකම් කියනවා. ඒවා හැඩරුව අනිත් අයට පෙන්නනවා. ඇයි ඒවා පිළිබඳව ඇලීම බැඳීම චන්දරාගය තෘෂ්ණාව තියෙන තාක්කල් ඒ දරුවෝ අර වැලි වලින් සකස් කරපු ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණ සත්තු සිව්පාව ඒ සියල්ලක්ම මමායනෙන් ගන්නෝ ඒවා සමග ක්‍රීඩා කරනවා සෙල්ලම් කරනවා සම්මුතිය ඇති කරගන්නවා විවිධ මනෝභාවයන් ජනිත කරගන්නවා යම් අවස්ථාවක ඒ දරුවන්ට ඒ වැලි වලින් සකස් කරපු ගොඩනැගිලි සත්තු ද්‍රව්‍ය උපකරණ පිළිබඳව ඒ ඇලීම බැඳීම දුරු වුණාට පස්සේ ඒ අය විසින්ම අතින් පයින් අර වැලි ටික විසුරුවා හරිනවා. ඊට පස්සේ නැවතත් ඉතුරු වෙන්නේ වැලි ගොඩක් විතරයි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සත්වයාට සත්වයේක්ය පුද්ගලයෙක්ය ආත්මයක්ය මමය කියන සම්මුතිය සංකල්පයේ චන්දරාගයේ තියෙන තාක්කල් මේ ධාතු සමූහය එහෙම නැත්නම් මේ පංචස්කන්ධය එහෙම නැත්නම් මේ නාම රූප ධර්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ මේ නාම රූප ධර්ම සමූහය මම කියන සංඥාවෙන් ග්‍රහණය කරගන්න. එතකොට මේ මාව රැකගන්නට මාව පවත්වන්නට මාව ආරක්ෂා කරන්නට ඒ අය නිරන්තරයෙන් උත්සාහවත් වෙනවා වෙහෙසෙනවා මහන්සි වෙනවා ඒ මට අනිත් අය විරුද්ධ වුණොත් ඒ අයත් එක්කලා අපි විරුද්ධව නැගී සිටිනෝ ඒ වගේම මට හානියක් වෙනවා කියලා දැනෙච්ච ගමන් අපි එතනදී බියපත් වෙනවා තැති ගන්නවා මාව රැකගන්න මාව පරිස්සම් කරගන්න මාව සුවපත් කරන්න මාව අනිත් අය ඉදිරියේ ඇගිය යුතු කෙනෙක් හැටියට මතු කරන්න නොඑක ආකාරයෙන් කටයුතු කරනවා. ඇයි මේ පංචස්කන්ධය පිළිබඳව චන්දරාගයෙන් ඇලීමෙන් බැඳීමෙන් දැඩිව උපාදාන කරගෙන ඉන්න තාක්කල්. යම් අවස්ථාවක අවිද්‍යාව දුරු වෙලා මේ සංස්කාර ධර්මයන් નિසරුයි කියන බව යම් කිසි කෙනෙකුට වැටහුනොත් අන්න එතනදී අර පොඩි දරුවන්ට අර වැලි සෙල්ලම් පිළිබඳව කැමැත්ත දුරු වුණාම ඒ අය විසින්ම අර වැලි වලින් සකස් කරපු ගොඩනැගිලි සත්තු සිව්පාව උපකරණ මේ සියල්ලක්ම අතින් පයින් විසිරුවලත් ආපහු වැලි ගොඩක් බවට පත් කරන්නා වගේ අවිද්‍යාව දුරු කරලා ප්‍රඥාව සම්මා දිට්ඨිය අවදි කරගත්තු කෙනාට මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන තෘෂ්ණාව දුරු වෙනවා. ඒ තෘෂ්ණාව දුරු වුණාට පස්සේ අර දරුවන් විසින්ම අතින් පයින් අර සියල්ල විසිරුවලා වැලි ගොඩක් බවට පත් කරන්නාසේ තමන් විසින්ම මමය සත්වයේක්ය පුද්ගලයෙක්ය ආත්මයක්ය කියලා දීර්ඝ කාලයක් සසරේ ගොඩනගාගෙන හිටි මේ සම්මුතිය සම්පූර්ණයෙන් විසිරීලා යනවා. එතනින් පස්සේ ඉතුරු වෙන්නේ අර වැලි ගොඩ ඉතුරු වුණා වගේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙලා යන නාම රූප ධර්ම පරම්පරාවක් ස්කන්ධ පරම්පරාවක් පමණයි. එය හේතු ප්‍රත්‍යයන්ගේ අභාවයෙන් අභාවයට ගිය තැන සියල්ල අහෝසි වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් ධර්මානුකූලව අපි විවරණය කරගත්තාම මම කියන්නේ හුදෙක් සම්මුති මාත්‍රයක් පමණයි, පනවා ගැනීමක් පමණයි. නමුත් එය වංචාවක්ය, බොරුවක්ය, අසත්‍යයක්ය කියලා එහෙම අපිට බැහැර කරන්න, ප්‍රතික්ෂේප කරන්න, වාද විවාද කරන්න යන්නේක යෝග්‍ය නැහැ. කුමක් නිසාද? ලෝක සම්මුතියේ හැටියට එය සම්මුති සත්‍යයක් වශයෙන් පිළිගන්නා නිසා. අපි ඒ නිසායි අර මුලින්ම කිව්වේ මේසය කියන එක සත්‍යයක් නොවුනට ලෝකයේහි මේසය කියන එක සම්මුති වශයෙන් සත්‍යයක් හැටියට පිළිගන්නවා. අන්න ඒ වගේ මම කියලා කෙනෙක් නැති වුණාට සම්මත ලෝකයේ එය සම්මුති සත්‍යයක් හැටියට පිළිගන්නා නිසා අපිට විවාහාර කරන්නට බාධාවක් නැහැ. කතා බහ කරන්නට බාධාවක් නැහැ. නමුත් එතන එවැනි කිසිම පරමාර්ථමය වශයෙන් එබඳු ධර්මයක් එහි නැහැ කියන බව අපි නුවණින් වටහා ගැනීම අවශ්‍යයි. ඉතින් ඒ විදිහේ විවරණයක් තමයි බුදුදහමෙහි මම පිළිබඳව තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට අපි සිහිපත් කළා නොඑක් සූත්‍ර දේශනාවල මේ සත්වයාය පුද්ගලයාය කියලා හඳුන්වන කෙනා විවිධ ආකාරයෙන් විභජනය කරලා දක්වලා තියෙනවා නාම රූප වශයෙන් දෙකකට ඒ වගේම ස්කන්ධ වශයෙන් පහකට පංචස්කන්ධ වශයෙන් ඊළඟට ද්වාදස ආයතන හැටියට 12කට අට්ඨරස ධාතු හැටියට 18කට ඊළඟට චිත්තචෛතසික වශයෙන් චිත්තචෛතසික රූප වශයෙන් රූපය කොටස් 28කට සිත කොටස් 89කට
ඊළඟට චෛතසික කොටස් 52කට මෙසේ ඊටාම සියුම් විදිහෙන් බෙදා දක්වලා තියෙනවා. එතකොට මේ සියලු විභජනයන් අපට ඒ තැන පරිස්සමින් අධ්‍යයනය කරලා හඳුනා ගන්නට පුළුවන් නම් ඒ ප්‍රමාණයට අපේ ප්‍රඥාව දියුණු කර ගන්නට පුළුවන්කම තියෙනවා. මෙතන සත්‍යයක් පුද්ගලික ආත්මයක් නැහැ කියන කාරණේ අවබෝධ කර ගන්නට ඒවා පිළිබඳව අධ්‍යයනය කිරීම අපට විශේෂයෙන් වැදගත් වෙනවා. එතකොට අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ මෙබඳු බෙදීමක් දක්වලා තියෙන මජ්ක්‍ධිම නිකායෙහි දැක්වෙන ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් ධාතු විභංග සූත්‍රය. ධාතු විභංග කියලා කියන්නේ මේ සත්‍යයේ පුද්ගලික ආත්මයක් මම හැටියට හඳුනා ගන්නා කෙනා ධාතු වශයෙන් කොහොමද බෙදා බලන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. එහිදී තථාගතයන් වහන්සේ කොටස් 6කට තමයි මේ සත්වයා පුද්ගලයා බෙදා වෙන් කරලා පෙන්වන්නේ. චද්ධාතුරෝ යම් භික්ඛු පුරිසෝ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ පුරුෂයා එහෙම නැත්නම් මේ සත්වයා පුද්ගලයා කියලා හඳුන්වන කෙනා ධාතු 6ක් පමණයි කියලා මුලින්ම තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. ඉන් අනතුරුව උන්වහන්සේ දේශනා කරනවා චද්ධාතුරෝ යම් භික්ඛු පුරිසෝති ඉතිකෝ පනේතං වොත්තං කිංචේතං පටිච්ච වුත්තා. මහණෙනි මේ පුරුෂයා කියලා කියන්නේ ධාතු 6ක් යයි කියලා මා විසින් පැහැදිලි කළා නම් ඒ කුමක් නිසාද මා එසේ ප්‍රකාශ කළේ කියලා ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඇයිද මේ පුද්ගලයා ධාතු 6ක් කියලා සඳහන් කළේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. චද්ධාතුරෝ යම් භික්ඛු පුරිසෝති ඉති යන්තං වුත්තං ඉදමේතං පටිච්ච උත්තං. මහණෙනි මේ පුරුෂයා කියලා කියන්නේ ධාතු 6ක් හැටියට අප විසින් මුලින්ම සිහිපත් කළා නම් ඒ සිහිපත් කළේ මෙන්න මේ කාරණය සඳහායි. කොමක්ද කාරණය? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු වශයෙන් මේ සත්වයා කියලා කියන්නේ ධාතු 6ක් පමණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ධාතු 6ක් හැටියට දක්වන්නේ පඨවි ධාතුව කියලා කියන්නේ තද ගතිය. යමක් තදට අපට ස්පර්ශ වෙනවා නම්, කයට ස්පර්ශ වෙනවා නම් ඒ සියල්ලක්ම පඨවි ධාතු හැටියට පොදුවේ හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම ඇලෙන, බැඳෙන, වැగిරෙන ගතිය තමයි ආපෝ ධාතු හැටියට හඳුනා ගන්න. තේජෝ ධාතු කියලා කියන්නේ දවන, පුලුස්සන, රත් කරන ගතිය. වායෝ ධාතු කියලා හඳුන්වන්නේ තෙපුල් දෙන, පුම්බන, තල්ලු කරන ගතිය. ඊළඟට ආකාශ ධාතු කියලා කියන්නේ හිස් ගතිය. විඥාන ධාතු කියලා කියන්නේ මේ අරමුණු හඳුනා ගන්න සිත, මනස ආදී වශයෙන් අපි හඳුනා ගන්න නාම ධර්මය. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී කොටස් 6කින් දක්වනවා මේ සත්වයාය, පුද්ගලයාය, පුරුෂයාය කියලා හඳුන්වන්නේ සම්මුතියක් පමණයි. එහි සැබවින්ම පවතින්නේ මේ විදිහෙන් බෙදා වෙන්කොට ගත් කල ධාතු 6ක් පමණයි. එතකොට මේ ධාතු හැටියට ගත්තාම පින්නතුනේ ඒවයිහිත් අපිට සාමාන්‍යයෙන් පඨවි ධාතුව හැටියට මේ අතට ස්පර්ශ වෙන්නේ පඨවි ධාතුව පමණක් නෙමෙයි. ලෝකයේහි ඒ ධාතු එහෙම නැත්නම් රූප කොටාශ පවතින්නේ තනි තනිව නෙවෙයි. ඒවා එකට ඒක රාශී වෙලා රූප කලාප හැටියට තමයි පවතින්නේ. අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ පැහැදිලි කරනවා හරියටම ගත්තාම දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ රූප කොටාශ එකට කැටි වෙලා පවතිනවා වෙන් කරගත නොහැකි ආකාරයෙන් ඊටාම සියුම් විදිහට ඒවකට බන්ධනය වෙලා. උන්වහන්සේ දක්වන උදාහරණයක් යම්කිසි කෙනෙක් හාල් පිටි, තිරිඟු පිටි, පුරක්කම් පිටි, බඩිනිඟු පිටි මේ ආදී පිටි වර්ග කිහිපයක් එකට අරගෙන ඒකට වතුර ටිකක් දාලා එක ගුලියක් හැටියට ගුලි කළොත් හොඳට අනලා ඒ ටික එකට ගුලියක් හදනවා. ගුලියක් හැදුවෙන් පස්සේ දැන් කෙනෙක් අහනවා හාල් පිටි කොහෙද තියෙන්නේ? හාල් පිටි කෝ කියලා අහුවාම අපිට කියන්නට වෙන්නේ මේ ගුලිය ඇතුලේ තියෙනවා මේ තිරිඟු පිටි, බඩිරිඟු පිටි සහ කුරක්කම් පිටි අතර මිශ්‍ර වෙලා තියෙනවා. හැබැයි මේ තියෙන්නේ හාල් පිටි කියලා අර එකට අනාපු පිටි ගුලියේ අපිට හාල් පිටි පෙන්වන්න පහසු නැහැ. ඊළඟට කෙනෙක් අහනවා එහෙමනම් බඩිරිඟු පිටි කොහෙද තියෙන්නේ? බඩිරිඟු පිටි කොහෙද ඇහුවාම
හාල් පිටි, තිරිඟු පිටි, ඒ වගේම කුරක්කම් පිටි අතර මිශ්‍ර වෙලා පවතිනවා කියනවා මිසක් අපිට ඒක මෙන්න මෙතනයි තියෙන්නේ කියලා පෙන්වන්නට පහසු නෑ. අන්න ඒ වගේ එක එක පිටි වර්ග එකට මිශ්‍ර කරලා වතුරෙන් අනලා ගුලියක් හැදුවාම ඒක පිටි ගුලියක් හැටියට එකක් වශයෙන් අපට පෙනෙනවා. නමුත් එහි පවතින පිටි වෙන් වෙන් කොට අපට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ මේවා එකට එකතු වුනහම එක රූප කලාපයක් හැටියට පවතිනවා. ඒවා හඳුන්වනවා රූප කලාප කියලා. කලාප කියලා කියන්නේ මිටි හැටිය. ගොඩවල් හැටියට. එහෙම නැත්නම් ගුලි හැටියට. වෙන වෙනම නෙමෙයි පවතින්නේ එකට ඒක රාශී වෙලා පවතින. එතකොට ඒක රාශී වෙලා පවතිනකොට මෙහි පටවි ධාතුව කොහෙද තියෙන්නේ කියලා අහුවහම අපිට කියන්නට වෙන්නේ ආපෝ තේජෝ වායෝ මේවා අතර මිශ්‍ර වෙලා පවතින. ආපෝ ධාතුව කොහෙද තියෙන්නේ කියලා අහපුවාම පඨවි තේජෝ වායෝ මේවත් සමග මිශ්‍ර වෙලා තියෙනවා කියලා කියනවා හැරෙන්නට මේ තියෙන්නේ පඨවි ධාතු මේ තියෙන්නේ ආපෝ ධාතු කියලා වෙන්කොට පෙන්වන්නට පහසු නැහැ. නමුත් ලෝකයේ සම්මත වශයෙන් වඩා තද ගතිය ඇති දේ පඨවි ධාතුව හැටියට හඳුනා ගන්න. දැන් උදාහරණයක් හැටියට අපි මේසය ගත්තානේ මුලින් උදාහරණයක් හැටියට. එතකොට මේසය අපිට අතට අල්ලන්නට පුළුවන් තද වස්තුවක් හැටියට දැනෙනවා. එතකොට ඒ නිසා අපි හඳුනා ගන්නවා මේ මේසය කියලා කියන්නේ පඨවි ධාතුව. නමුත් පඨවි ධාතුව කියලා කිව්වට එතන ආපෝ ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා, වායෝ ධාතුවක් තියෙනවා, ආකාශ ධාතුවක් තියෙනවා. මේ සියල්ලක්ම එකට මිශ්‍ර වෙලා තියෙනවා. එහෙමනම් ඇයි අපි ඒකට පඨවි ධාතුව කියන්නේ? පඨවි ගුණය බහුලව පවතින නිසා ඒක අපි පඨවි හැටියට හඳුනනවා. ඊළඟට දැන් ආපෝ ධාතුව හැටියට ගන්න ජලය, තෙල් වර්ග, දියර වර්ග ඒවා ආපෝ ධාතුව හැටියට ගන්නවා. ආපෝ ධාතුව හැටියට අපි ඒවා හඳුනා ගත්තට එහි පඨවි ධාතුවක් තියෙනවා. දැන් වතුරට අපි හිතමු අපි ජල ස්නානය කරන්නට වැවකට බැස්සොත් ඒ වැවට බැහැලා අපි අර ජල පෘෂ්ඨයට අතින් හයියෙන් ගැහුවොත් අපේ අතට රිදෙන මට්ටමට තද පහරක් වදිනවා. එතකොට ඒ අතට රිදෙන්න තදට දැනෙන්නේ මොනවද? එහි පවතින පඨවි ගුණය. එතකොට වැగిරෙන ජලයක් එහි පවතින්නේ එහෙම නැත්නම් ද්‍රාවණයක් පවතින්නේ දියරයක් පවතින්නේ පැවතුනා වුණාට එහි පඨවි ගුණය පවතිනවා. ඊළඟට තේජෝ ධාතුව එහි පවතිනවා. උණුසුම හෝ සිසිලසක් ඒ ජලයේහි අපට දැනෙනවා. ඊළඟට වායෝ ධාතුව එහි පවතිනවා. ආකාශ ධාතුව පවතිනවා. මේ සියල්ලක් පවතිනවා. නමුත් ආපෝ ගුණය බහුල නිසා අපි එය ආපෝ ධාතුව හැටියට හඳුනා ගන්නවා. ඊළඟට තේජෝ ධාතුව ගත්තහමත් එහෙමයි. ගින්න හැටියට අපි හඳුනා ගන්නා තැන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ මේ සියල්ලක්ම विद्यमान වෙනවා. නමුත් ගින්න වඩා ප්‍රබලව මතුවෙන නිසා තේජෝ ධාතුව වඩා ප්‍රබල වෙනකොට අපි එතන ගින්න හැටියට හඳුනා ගන්නවා. දැන් මේ ගින්නෙහිත් අර අවශේෂ ධාතු කොටස් අඩු වෙන්න අපිට ගිනි දැල්ල නොපෙනී යනවා. දැන් සමහර තැන්වල අපි හිතමු අමු දේවල් අපි ගිනි ගොඩකට අමු ಜಾති දානවා නම් අමු කොළ අමු අතු කිනිති දානකොට එහි ගිනි දැල්ල වඩා කහ පැහැයෙන් අපට පැහැදිලිව පෙනෙන්නට. අපි හිතමුකෝ පොල් කටු වගේ අර තෙත ගතිය අඩු පටවි ගතිය වැඩි දෙයක් අපි දල්වනකොට ඒ ගින්නෙහි කහ පාට ගතිය අඩු වෙලා ගිහිල්ලා නිල් පාට විනිවිද පෙනෙන ගතිය වැඩි වෙනවා. දැල් වෙන දේවල් වල අර බාහිර ධාතු කොටස් අඩු වෙනකොට නැති මට්ටමට එය මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා පාවිච්චි කරන්නේ අත්පිරි සැනිටයිසර් කියලා, හෑන්ඩ් සැනිටයිසර් කියලා ඉංග්‍රීසියෙන් ව්‍යවහාර කරන්නේ. එතකොට අත් පිරිසිදු කරන විෂ බීජ නාශක ද්‍රාවණය. එතකොට එහි රණේ වැඩි නිසා දැල්ලුවොත් සමහරට ගින්න පෙනෙන්නේ නැති මට්ටමට ඉතා සියුම් ගිනි දැල්ලක් දැල් වෙනවා. එතකොට ඒ වගේ පරීක්ෂණ කරලා පෙන්නනවා සමහර වෙලාවට අන්තර්ජාලයේ එහෙම බඳු විස බීජ නාශක අතේ තවරාගෙන ගිහිල්ලා යන්න එපා. ගෑස් ලිප එකපාරට පත්තු කරන්න යන්න එපා කියලා කියනවා. මොකද එහි තියෙන්නේ වාෂ්ප වෙන ස්වභාවයෙන් යුක්ත ඇල්කොහොල් සාන්ද්‍රණයක්. එතකොට ඒකත් එක්කලා අර එකවරම අපි ගිහිල්ලා ගෑස් ලිප වගේ පත්තු කළොත් ගිනි දැල්ල වහාම තමන්ගේ අතට ගිනි ගන්නට බැරි කමක් නැහැ. එහෙම වෙච්ච අවස්ථා පිළිබඳව වාර්තා කරලා තියෙනවා. එතකොට එතන ගින්න අපට ඇහැට පේන්නේ නැති තරම් සූක්ෂමයි. ඇයි අර බාහිර
අවශේෂ ධාතු කොටස් එතන අඩුයි. එතකොට ඇහැට පේන්නේ නැති තරම් විනිවිද ස්වභාවයෙන් යුක්ත තේජෝ ධාතුව ඇති තැනත් අවශේෂ ධාතු කොටස් තියෙනවා. ඒ ධාතු කොටස් අඩු වෙන පමණට ඒ තේජෝ හැබැයි තේජෝ ධාතුව ක්‍රියාත්මක අවශේෂ ධාතු කොටස් බහුලව තියෙනකොට අපට ඒ වායුවේහි එක්තරා ස්වરૂපයක් අපට දැනෙන්න පුළුවන්, පෙනෙන්න පුළුවන්. ආපෝ ධාතුව වැඩි නම් අපට ඒ ජලය යම්කිසි ප්‍රමාණයකින් තෙත ගතියෙන් යුක්තව දැනෙන්නට පුළුවන්. ඊළඟට එහි තේජෝ ශක්තිය වැඩි නම් අපට ඒ සුළඟ උණුසුම් ආකාරයෙන් දැනෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සිසිල් විදිහට දැනෙන්නට පුළුවන්. මෙන්න මේ ආකාරයට ඒ වායෝ ධාතුවේ අවශේෂ ධාතු කොටස් මිශ්‍ර වෙලා පවතිනවා. නමුත් වායෝ ධාතුව බහුල නිසා අපි එය වායුව හැටියට හඳුනා ගන්නවා. මෙන්න මේ විදිහට පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ කියන මේ ධාතු කොටස් සියල්ලක්ම එකට ඒකරාශී වෙලා පවතිනවා. එහෙම ඒකරාශී වෙනකොට එහි යම්කිසි වර්ණයක් පවතිනවා, ගන්ධයක් පවතිනවා. ඊළඟට රසයක් පවතිනවා. ඊළඟට ඕජා ගුණයක් පවතිනවා. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ කියන මේ ධාතු කොටස් ඒකරාශී වුණු තැන මේ අවශේෂ සූක්ෂම ධාතු කොටසුත් ක්‍රියාත්මක වෙනවා. රූප කොටාශ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මහා භූත රූප හැටියට දක්වන පඨවි, ආපෝ, තේජෝ, වායෝ යම් තැනක පවතිනවා නම් එහි අවශේෂ සූක්ෂම බොහෝ රූප කොටාශ පවතිනවායි කියන බව අපි මූලික වශයෙන් වටහා ගන්නට ඕන. මේ රූප කොටාස එකට එකතු වෙලා රූප කලාප හැටියට, රූප පුඤ්ජයන් හැටියට, රූප ගොඩවල් හැටියට පවතින නිසා අපි බොහෝ දෙනා ඒ අපට ස්පර්ශ වෙන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ඒ ගොඩක් තමයි එක රූපයක් හැටියට සමහර විට වරදවා වටහා ගන්න. ඒක හඳුන්වනවා ඝන සංඥාවයි කියලා. මේ ඝන සංඥාව නිසා තමයි අපට බොහෝ දේවල් පරමාර්ථ වශයෙන් වෙන්කොට හඳුනා ගන්නට බැරි. එකට ඒක රාශී වෙලා අපට හඳුනා ගන්නට තරම් හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්. අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ මෝහ වශයෙන් එකට ඒක රාශී වුණාම තමයි අපට යම් ප්‍රමාණයකට දැනෙන්නේ. ඒ නිසා සත්වයාට මේ සත්වයේ පුද්ගලයෙකුගේ ආදි වශයෙන් දැනෙන දේවල් ඒවා එහෙම නෙවෙයි. ඒවා පවතින සූක්ෂම නොහැකි වෙන එක හේතුවකින් දේවල් ඉන්ද්‍රියන් සංඥාව කියලා කියන්නේ ඒක රාශීව දැනෙන ගතිය. ඝන සංඥාවන් හතරක් දක්වනවා. ඒ ඝනය කෘත්‍ය ඝනය සහ ආරම්මන ඝනය හැටියට. සමූහ ඝනයයි වෙනම තියෙන්නේ නෑ. ආපෝ තේජෝ එකතු වෙලා කලාප හැටියට එහෙම නැත්නම් ගොඩවල් හැටියට රූප පුඤ්ජයන් හැටියට තමයි පවතින්නේ. අන්න එහෙම එකට ඒක රාශී වෙලා පවතිනකොට මෙතන පවතින්නේ කුඩා කොටස් එකක් හැටියට එක පුද්ගලයෙක් හැටියට අපට ඉන්ද්‍රයන්ට ගෝචර අර මේසෙ ගැන එතකොට මේසෙ ගත්තාම එහි තියෙන්නේ පුංචි ලී කුඩු සමූහයක් නේ අපට හැඟෙන්නේ මේසයක් තියෙනවා. ඉරලා ගත්තාමත් එහෙමයි. ඊළඟට අපි හිතමුකෝ දැන් මහ විශාල කන්දක් අපට ඈතට පේනවා කියලා. එතකොට මේ කන්දේ වෙන වර්ග ගොඩක් තියෙනවා. ඒකේ ගස් තියෙනවා, ගල් තියෙනවා, වැලි තියෙනවා, පරවල් තියෙනවා. එතකොට පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ මේ ඔක්කොම තියෙනවා. තිබුණා වුණාට අපි එකක් හැටියට හඳුනා ගන්නවා කන්දක් හැටි විවහාර කරන්නේ නැහැ. අපිට එකම කන්දක් හැටියට තමයි එය ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්ව සංඥාව ඒක ඝනව අපිට මේ සියල්ලක්ම පෙනෙන්නේ දැනෙන්නේ ගෝචර වෙන්නේ ඉන්ද්‍රයන්ට. එතකොට සම්මස්සාදී වශයෙන් ඊළඟට පිත ආපෝ කොට්ටාස සමූහය ධාතු ආකාශ ධාතු මේ සියල්ලෙන් මෙහි පවතින්නේ මේ ධාතු සමූහයක් පමණයි කියන මූලික අවබෝධය ඇති කරගන්නට ඒ ප්‍රඥා උපදවා ගන්නට පහසුවක් ඇති වෙනවා. ඒ සඳහා ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ ඒ ධාතු මනසිකාර භාවනාව හැටියට දේශනා කරන්නේ. එතකොට එහිදී තථාගතයන් වහන්සේ දක්වන උදාහරණයකින් හරියට දැන් ගවයෙක් ඝාතනය කරන්නා වූ ගව ඝාතකයෙක් ඒ ගවයා මිලදී ගන්නකොටත් ගවයෙක් කියන සංඥාව තමයි තියෙන්නේ. ගවයා අරගෙන එනකොටත් ගවයෙක් අරන් එනවා කියන සත්ව සංඥාව තියෙනවා. ඊට පස්සේ ගවයා මරණය සඳහා ගැට ගහලා තියෙනකොටත් ගවයෙක් ගැට ගහලා තියෙනවා කියන සත්ව සංඥාව තියෙනවා.
ඊට පස්සේ ගවයා ආයුධයකින් ඝාතනය කරනකොටත් ගවයා ඝාතනය කරනවා කියන සත්ව සංඥාව තමයි තියෙන්නේ. නමුත් එහෙම ඝාතනය කරලා අර මස් වෙන් කරලා ඊට පස්සේ මස් ටික විකුණනකොට ඒ තනත්තාට මම ගවයෙක් විකුණනවා කියන සත්ව සංඥාව දුරු වෙලා ගිහිල්ලා මස් විකුණනවා කියන සංඥාව පමණයි ඉතුරු වෙන්නේ. එතකොට දීර්ඝ කාලයක් ඒ තනත්තාට සත්වයක් කියන සංඥාව තමයි තිබුණේ. ගවයෙක් කියන සංඥාව තමයි තිබුණේ. නමුත් ඒ ගවයා ඝාතනය කරලා අර මාංශ කොටස් ටික වෙන් කළාට පස්සේ මස් ගොඩක් කියන හැඟීම පමණයි. එතකොට එතනින් එහාට ගවයෙක්ය සත්වයෙක්ය කියන සංඥාව වෙනස් වෙලා ගිහිල්ලා මේ මස් ගොඩක් පමණයි පවතින්නේ. එතකොට මම මස් විකුණනවා කියන සංඥාව වෙනවා මිසක් මම ගවයෙක් විකුණනවා කියන සංඥාව එන්නේ නැහැ. මම මාංශ විකුණනවා කියන සංඥාව මිසක් මම සතෙක් විකුණනවා කියන සංඥාව ඒ ගව ඝාතකයාට මතුවෙන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මේ තමන්ගේ ශරීරය පිළිබඳව මේ රූපය පිළිබඳව පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් බෙදා බලන්නට පුහුණු වෙනකොට ඒ තනත්තාට අර සත්වයේක්‍ය පුද්ගලයේක්‍ය ආත්මයක්ය මමය කියන සංඥාව දුරු වෙලා ගිහිල්ලා මෙතන පවතින්නේ ධාතු සමූහයක් පමණයි කියන මේ වැටහීම යම් කලෙක මතු කරගන්නට පුළුවන් වෙනවයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට ඔය විදිහට දේවල් ඒකරාශී වුණු තැන අපට සමූහ ඝණයෙන් මනස වැසී යන. ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ ගොඩවල් හැටියට කලාප හැටියට එහෙම නැත්නම් මිටි හැටියට රූප පුංජයන් හැටියට එකට ඒකරාශී වෙලා ස්කන්ධයක් හැටියට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ස්වභාවය තමයි සමූහ ඝණයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට සන්තති ඝණය කියලා කියන්නේ යමක් හටගත්තු සැනින්ම එහි පවතින අනිත්‍ය ලක්ෂණය නිසා වහා අභාවයට යනවා. නාම ධර්මත් එහෙමයි රූප ධර්මත් එහෙමයි. නාම ධර්ම ක්ෂණයක් පාසා බිඳි බිඳි යනවා. රූප ධර්ම චිත්තක්ෂණ 17ක් පමණ පැවතිලා බිඳී යනවා. ඒ විදිහට හටගත් සැනින්ම බිඳී යාම තමයි නාම රූප ධර්මයන්ගේ ස්වභාවය. ඒක තමයි අනිත්‍ය ලක්ෂණය කියලා හඳුන්වන්නේ. එහෙම සෑම නාම රූප ධර්මයකටම අනිත්‍ය ලක්ෂණය පොදු නිසා හටගත් නාම රූප ධර්ම බිඳි බිඳි යනවා. නමුත් තවදුරටත් හේතු ප්‍රත්‍ය ගොඩ නැගෙනකොට යලිත් නාම රූප ධර්ම ජනිත වෙනවා. එතකොට අපට අර බිඳි බිඳි යන ආකාරය පෙනෙන්නේ නැහැ සියුම් නිසා මේක එකම ස්වභාවයෙන් දීර්ඝ කාලයක් පවතිනවා වගේ තමයි අපට පෙනෙන්නේ. අපට දැනෙන්නේ. දැන් දරුවෙක් ගත්තාම දරුවා ඉපදුනා. ඒ ඉපදිච්ච දරුවා දැන් මේ ටිකෙන් ටික ලොකු මහත් වෙමින් දැන් අවුරුදු 10ක් ගත වුණා. දැන් 15ක් ගත වුණා. දැන් 20යි, දැන් 40යි, දැන් 50යි. මේ එකම පුද්ගලයෙක් අවුරුදු 100ක් විතර එක දිගට ජීවත් වෙනවා වගේ තමයි අපට හැඟෙන්නේ. නමුත් සැබවින්ම සිද්ධ වෙන්නේ එදා ඉපදුණු මොහොතේ ඇතිවෙච්ච නාම රූප ධර්ම එහිම බිඳී ගියා. නැවතත් හේතු ප්‍රත්‍යයෙන් නාම රූප ධර්ම හට ගන්නවා. නැවතත් බිඳී යනවා. නැවතත් හට ගන්නවා. නැවතත් බිඳී යනවා. මෙහෙම අඛණ්ඩ දාමයක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අඛණ්ඩ ප්‍රවාහයක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ ප්‍රවාහයක් හැටියට ක්‍රියාත්මක වෙන බවක් අපට දැනෙන්නේ නැතුව මේ එකම පුද්ගලයෙක් ජීවත් වෙනවා වගේ පෙනෙන්නේ දැනෙන්නේ ඇයි අර සන්තති ඝණයෙන් වැසී යන එකකට පස්සේ එකකට පස්සේ එකක් ආදී වශයෙන් ඇති වුණාට මේ සියල්ලක් එකට ඒකරාශී වෙලා ඝන සංඥාවේ අපට පෙනෙන්නට ගන්නවා දැනෙන්නට ගන්නවා. ඒක තමයි සන්තති ඝණයයි කියලා කියන්නේ. අපි තව උදාහරණයක් ගත්තොත් අපි හිතමු මේ බිමට අල්ලලා තියෙන මේ පිඟන් ගඩොල් එහෙම නැත්නම් ටයිල්. එතකොට එදා බලනකොටත් ඒ වගේ, අද බලනකොටත් ඒ වගේ, හෙට බලනකොටත් ඒ වගේ. එතකොට දැන් අවුරුදු ගානකට කලින් අපි අල්ලපු මේ ටයිල් කැට ඒ විදිහෙම තවම තියෙනවා වගේ තමයි අපට හැඟෙන්නේ. නමුත් මොකක්ද එතන වෙන්නේ? එදා ඒ ටයිල් අල්ලනකොට තිබිච්ච ඒ රූප කලාප ඒ මොහොතේම බිඳී ගියා. නැවත රූප කලාප හට ගන්නවා. ඒවත් බිඳී යනවා. නැවත හට ගන්නවා. ඒවත් බිඳී යනවා. මෙසේ අනුක්‍රමයෙන් පරම්පරාවක් හැටියට සන්තතියක් හැටියට ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ සන්තතියම එකක් හැටියට අපට ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා. එය තමයි සන්තති ඝණයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට කෘත්‍ය ඝණය. කෘත්‍ය ඝණය කියලා කියන්නේ යම්කිසි එක ක්‍රියාවක් සිද්ධ කරනකොට ඒ ක්‍රියාවට අදාළව නාම රූප ධර්ම සමූහයක් එතන ඇති වෙලා නැති වෙලා යනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා එළියට යන්නට කල්පනා කරනවා.
එතකොට දැන් මුලින්ම මම නැගිටින්නට ඕන කියන සිතක් පහළ වෙනවා. ඒ සිතත් එක්කලා චිත්තජ වායෝ ධාතුවක් ක්‍රියාත්මක වෙනවා. ඒ වායෝ ධාතුවෙන් මේ ශරීරයේ රූප කොටස් වලට යම්කිසි තල්ලුවක් ඇති කරනවා අර වායෝ ධාතුවෙන්. අපි මුලින් සිහිපත් කළානේ වායෝ ධාතුවෙන් කරන්නේ පුම්බන, තෙපුල් දෙන, තල්ලු කරන ගතිය. එතකොට මේ රූපවලට තනකින් තව තැනකට යාමේ හැකියාවක් නැහැ. ඒ හටගත්තු තැනම නිරුද්ධ වෙනවා පමණයි. නමුත් අර සිතින් ඇති කරන්නා වූ වායෝ රූප ධාතුවෙන් තල්ලු කිරීමක් කරනවා. ඒ තල්ලු කිරීමක් කරනකොට එතන ඇති වෙච්ච රූප කලාප එතනම බිඳෙනවා. ඊළඟට ඊට ටිකක් එහැයින් රූප කලාප හට ගන්නවා. ඒවත් බිඳෙනවා. ඊට එහැයින් රූප කලාප හට ගන්නවා. ඒකත් බිඳෙනවා. මෙහෙම එහැයින් රූප කලාප හට ගන්නකොට ඔන්න අතපය එසවෙනවා කියලා අපට පෙනෙනවා. දැන් මේක පිනතුනේ හරියටම අර දැන් අද කාලේ නෙමෙයි පැරණි කාටුන් සකස් කරනකොට පින්නතුන් අහලා ඇතිනේ එකම වගේ චිත්‍ර ගොඩාක් අඳිනවා පොඩි පොඩි වෙනස්කම් කරලා. දැන් අපි හිතමු අත ඔසවනවා අපිට කාටුන් චිත්‍රේ පෙන්වන්නට ඕන නම් එකම චිත්‍රය අඳිනවා අත දශම කීපයක් ඔසවලා තවත් දශම කීපයක් උඩට ඔසවලා ඊළඟ චිත්‍රයක් තවත් දශම කීපයක් උඩට ඔසවලා ඊළඟ චිත්‍රයක්. දැන් මේ චිත්‍ර ටික එකපාරට වේගෙන් පෙරලගෙන යනකොට අර ඉන්න රූපය අත එසවෙනවා වගේ පෙනෙනවා. එහෙම තමයි ඉස්සර කාලේ කාටුන් චිත්‍ර සකස් කළේ. ඉතින් අද ඩිජිටල් ක්‍රමයට විවිධ වෙනත් ක්‍රමෝපායන් පාවිච්චි කරනවා. අතීත කාලේ එහෙම තමයි ඒවා සකස් කළේ. ඊළඟට අපි මේක තවත් උදාහරණයකින් ගත්තොත් පින්නතුන් දැකලා ඇතිනේ වෙසක් පොසොන් කාලවලට තොරන් බලන්න ගිහිල්ලා ඇතිනේ. එතකොට ඒ තොරණේ පුවරුවක විදුලි බල්බ සමූහයක් සවි කරලා තියෙනවා. දැන් බුද්ධ රූපේ ළඟින් නිකුත් වෙන ඒ රශ්මි ධාරාව ඈතට විහිදිලා යනවා අපට පේනවා. ඒ විහිදිලා යනවා පෙනුනට දැන් අර සවි කරලා තියෙන විදුලි බල්බ එහාට මෙහාට යන්නේ නැහැ. ඒවා එතනමයි තියෙන්නේ. ඒතර මොකද්ද මේ සිද්ධ වෙන්නේ? අර බුද්ධ ප්‍රතිමාව ළඟම තියෙන විදුලි බල්බය දැල්විලා නිවෙනකොටම ඊළඟ බල්බය දැල් වෙනවා. ඒක නිවෙනකොටම ඊළඟ බල්බය දැල් වෙනවා. මේක වේගයෙන් සිද්ධ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ඒ රූපය ආසන්නයේ නිකුත් වෙන ආලෝකය ඈතට වේගෙන් විහිදෙනවා වගේ අපට පේනවා. මේ විදිහට නොයෙක් පින්තූරත් සකස් කරලා තියෙනවා තොරන්වල පින්තූර ඇඳලා වගේම අර විදුලි බල්බ වලින්ම ක්‍රියාත්මක වෙන විදිහක් පෙන්වන අවස්ථා තියෙනවා. එතකොට එහෙම පෙන්වන්නේ කොහොමද? එක් අවස්ථාවක අපට මතකයි දුන්නක් අරගෙන රජ කෙනෙක් ඊතලයෙන් විදිනවා. එතකොට දැන් රජ්ජුරුවෝ ඉන්නවා අර දුන්න අරගෙන ඒකේ ඊතලය තියලා ඇදලා ඊතලයේ විදිනවා පේනවා. ඊතලයේ වේගෙන් ගිහිල්ලා එහා පැත්තේ තියෙන යමක හැපෙනවත් පෙනෙනවා. දැන් මේ සියල්ලක්ම කරලා තියෙන්නේ කුමකින්ද? එකම පුවරුවක සවි කරලා තියෙන විදුලි බල්බ. ඒ විදුලි බල්බ එහාට මෙහාට යන්නේ නැහැ. අර දුන්න සහ ඊතලයේ හැඩයට විදුලි බල්බ ටිකක් දැල් වෙනවා. ඊළඟට පසුපස ඒවා නිවෙනකොට ඉදිරියෙන් විදුලි බල්බ වේගයෙන් දැල් වෙනකොට අපට ඊතලයේ මෙතන ඉඳන් අතන්ට යනවා වගේ පේනවා. අන්න ඔය ක්‍රියාවලිය තමයි අපේ කය තුල සිද්ධ වෙන්නේ. අපි නැගිටලා එළියට යන්න ඕන කියලා හිතනකොට මේ එක තැනක තියෙන ඉන්න පුද්ගලයෙක් එළියට යනවා නෙමෙයි. එහි හටගත්තු නාම රූප ධර්ම එහිම බිඳී යනවා. නමුත් අර ඉදිරියට යන්න ඕන කියලා ඇතිවෙන හැඟීමත් එක්කලා වායෝ ධාතුවක් හටගන්නවා. ඒ වායෝ ධාතුව විසින් තල්ලු කරන ස්වභාවයත් එක්කලා ඉදිරියෙන් රූප කලාප ජනිත වෙනවා. ජනිත වෙනකොට අපි ඉදිරියට ගමන් කරනවා. එතකොට ඒ සඳහා සිතුවිලි බොහෝමයක් ඇති වෙනවා. රූප කලාප බොහෝමයක් ඇති වෙනවා. මේ සමස්ත ක්‍රියාවලිය සිද්ධ වෙන්නට නාම රූප ධර්ම සමූහයක් ජනිත වෙලා නිරුද්ධ වෙනවා. මේ සමස්ත ක්‍රියාවලියම අපට වෙන් වූ වැඩ කටයුතු හැටියට නෙමෙයි පෙනෙන්නේ එකම ක්‍රියාවක් හැටියට මම නැගිටලා එළියට ගියා කියලා තමයි අපට දැනෙන්නේ. නමුත් එතන චිත්තචෛතසික ධර්මයන් සහ රූප ධර්ම බොහොමයක් එකකට පසුපස එකක් ආදී වශයෙන් ඇති වෙමින් නැති වෙමින් ගිහිල්ලා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ ක්‍රියා සමූහයක් එකක් හැටියට පෙනෙන ගතිය තමයි කෘත්‍ය ඝණයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට ආරම්මන ඝණය කියලා කියන්නේ අපි ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නකොට ඇසින් රූපයක් දකිනකොට මම දැක්කා කියන අදහස තමයි අපට ඇති වෙන්නේ. නමුත් මේ මම දැක්කා කියන අදහස එකක් හැටියට අපිට හිතුණට ඒ ඇසින් රූපයක් දකින්නට නම් ආලෝකය මත අපේ නේත්‍රයට යම්කිසි රූප සටහනක ඡායා මාත්‍රය නේත්‍රෙහි පතිත වෙන්නට ඕන. එතකොටම භවංග චලන
එතෙක් පැවතුණු භවංග චිත්ත පරම්පරාව චලනය වෙලා භවංග උපච්ඡේදය සිද්ධ වෙලා ඊළඟට පංචද්වාරා වජ්ජන නැමැති සිතක් පහළ වෙනවා. කවර ඉන්ද්‍රියකටද මේ ආරම්මණය පැමිණියේ කියලා ආවර්ජනා කරන්න. ඊට පස්සේ තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. ඊට පස්සේ චක්කු විඥානය පහළ වුණාට පස්සේ ඒ අරමුණ පිළිගන්නා සිතක් ඇති වෙනවා, සම්පටිච්ඡන සිත. ඊළඟට ඒ අරමුණ කුමක්ද කියලා විමසා බලන සිතක් ඇති වෙනවා, සම්තිරණ සිත. මේ අසවල් අරමුණයි කියලා තීරණය කරන සිතක් ඇති වෙනවා, වොත්තපන සිත. ඊළඟට ඒ ඇති කරගත්තු තීරණය මත ලෝභ සහගත හෝ ද්වේෂ සහගත හෝ මෝහ සහගත හෝ එහෙම නැත්නම් කුසල සහගත හෝ ජවන් සිත් හතක් ඇති වෙලා නිරුද්ධ වෙනවා. ඊළඟට නැවත ඒ අරමුණම ගනිමින් තදාරම්මන සිත් කිහිපයක් ඇති වෙලා නිරුද්ධ වෙනවා. මේකට හඳුන්වනවා චිත්ත වීතියයි කියලා. දැන් ওই සිත් සමූහයක් ඇති වෙලා නැති වුණාට පස්සේ තමයි අපට ඇත්තටම මම ඇසින් රූපය දැක්කා කියන සංඥාව හරියට ගන්න පුළුවන්. ඉතින් ඒක සිද්ධ වෙන්න ඇතුළත චිත්තචෛතසික ධර්ම සමූහයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම රූප කලාප බොහෝමයක් ඇති වෙලා නැති වෙනවා. මේ සමස්ත ක්‍රියාවලිය එක් අරමුණක් ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන මේ සමස්ත ක්‍රියාවලිය අපිට වෙන් වෙන් වූ කටයුතු හැටියට පෙනෙන්නේ නැහැ. මම රූපයක් දැක්කා කියන සංඥාව පමණයි එක ස්වરૂපයකින් පමණයි අපි ගන්න. ඒක හඳුන්වනවා ආරම්මන ඝණයයි කියලා. මෙන්න මේ විදිහට සමූහ ඝණය, සන්තති ඝණය, කෘත්‍ය ඝණය, ආරම්මන ඝණය කියන ඝන හතරකින් ලෝකය වැසී පවතිනවා. සැබවින්ම ලෝකයේ තුල පවතින්නේ පරමාර්ථ ධර්ම වුණත් අපේ ඉන්ද්‍රයන්ට ඒවා નિවරදිව ගෝචර වෙන්නේ නැත්තේ ඉන්ද්‍රයන්ට ඔය ඝන වලින් වැසී ලෝකය ප්‍රකට වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු මේසයක් උඩ යම් යම් භාණ්ඩ ගොඩක් තියලා තියෙනවා. කෑම ಜಾති, පළතුරු වර්ග, කැවිලි වර්ග, ඊළඟට වතුර භාජන, වීදුරු, කෝප්ප, පිඟන් මේ සියල්ලම මේසෙ උඩ තියලා තියෙනවා. අපි එක වස්ත්‍රයකින් ඒ සමස්තය වහනවා. වැහුවට පස්සේ දැන් අපිට මේ පිඟානය, මේ කෝප්පය, මේ වතුර බඳුනය, මේ කැවිලිය, මේ පළතුරුය, මේ ආහාරය කියලා එහෙම වෙන වෙනම පේන්නේ. අපිට අර සමස්ත මේසෙම පොඩ්ඩක් උස් පහත් වෙලා එක ගොඩක් හැටියට තමයි පේන්නේ. ඇයි අර වස්ත්‍රයෙන් වැසී පවතින නිසා. අන්න ඒ වගේ තමයි වෙන් වෙන්ව පවතින නාම රූප ධර්ම අපිට මේ ඉන්ද්‍රයන්ට ගෝචර කරගන්නට පහසු නෑ. ඉන්ද්‍රයන්ගේ තියෙන දුර්වල ස්වභාවය නිසා ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ අර මේසේ උඩ තියෙන බොහෝ දේවල් එකම වස්ත්‍රයකින් වැහුවහම අපිට ඒක ඝනව එකක් හැටියට පෙනෙන්නාසේ ඉන්ද්‍රයන්ට මේ නාම රූප ධර්මයන් සමූහ වශයෙන් ග්‍රහණය වෙනවා. එය තමයි ඝන සංඥාවයි කියලා හඳුන්වන්නේ. ඒ ඝන සංඥාව දුරු කරන්න නම් මේ පඨවි ධාතුව, මේ ආපෝ ධාතුව, මේ තේජෝ ධාතුව, මේ වායෝ ධාතුව, මේ ආකාශ ධාතුව, මේ විඥාන ධාතුව ආදී වශයෙන් මේ ධාතු කොටස් වෙන් වෙන් කොට විමසා බැලීමේ විදර්ශනාව අපි දියුණු කරන්නට ඕන. එහෙම දියුණු කරන කෙනෙකුට තමයි මෙතන සත්‍යයක්, පුද්ගලයෙක්, ආත්මයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ, පවතින්නේ නාම රූප ධර්ම සමූහයක්, ධාතු සමූහයක් පමණයි කියන අවබෝධය ටිකෙන් ටික තහවුරු කරගන්නට පුළුවන් වෙයි. ඉතින් එහෙම තහවුරු වුණත් අපි මම කියන සම්මුතිය බැහැර කරලා අපිට ලෝකේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ විවාහාර කරනකොට, කතා බහ කරනකොට රහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් මම කියන ව්‍යවහාරය, සම්මුති ව්‍යවහාරයට ගන්නවා. ඒ නිසා අපි සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොට පවතින සම්මුතිය හඳුනාගෙන ජීවත් වෙන්නට ඕන. නමුත් පරමාර්ථ වශයෙන් මෙහි පවතින්නේ ඊතා සූක්ෂම නාම රූප ධර්ම සමූහයක් පමණයි කියන අවබෝධය ඇති කර ගැනීම කෙලස් කිරීමට හේතු වෙනවා. ඒ හරියට කරන්නේ අර වැලි වලින් සෙල්ලම් ගෙවල් හදන, භාණ්ඩ හදන, සත්තු හදන පුංචි දරුවෝ මමායනයකින් කටයුතු කරනවා. ඒ ඇලීම බැඳීම දුරු වෙච්ච තැන ඒවා තමන් හරිනවා, අවසානයේ ඉතුරු වෙන්නේ වැලි ගොඩ. අන්න ඒ වගේ අපි මේ පංචස්කන්ධයට ඇලුම් කරන තාක්කල්, තෘෂ්ණාවෙන් උපාදාන කරන තාක්කල් සත්වේක්‍ය, පුද්ගලේක්‍ය, ආත්මයක්ය, මමය කියන සංඥානේ නාම රූප ධර්ම සමූහයක් පමණයි කියන අවබෝධය ඇති කරගෙන තෘෂ්ණාව දුරු කරපු තැන අර විසුරුවා හැරිය වැලි ගොඩක් ඉතුරු වෙන්නාසේ මෙහි පවතින විදර්ශනා ප්‍රඥාව අපේ මනසේ මනවින් තියෙනවා. ඉතින් මේ අසු දහම් කරුණු සිහියේ පවත්වාගෙන මම කියන්නේ හුදු සම්මුතියක් පමණයි, පරමාර්ථ වශයෙන් මෙහි පවතින්නේ
ඇතිව නැති වී යන නාම රූප ධර්ම සමූහයක් පමණයි, ස්කන්ධ සමූහයක් පමණයි, ධාතු සමූහයක් පමණයි, ආයතන සමූහයක් පමණයි කියන මේ යථාර්ථය අවබෝධ කරගන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ හොරණ ජයසූරිය වත්තේ පදිංචි W.A. ධනපාල පෙරේරා මහතාගේ නොවැම්බර් මාස 4 වෙනි දිනට යෙදෙන 85 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන ඒ මහත්මාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් බිරිඳ සහ දූ දරුවන් විසින් මේ සිද්ධ කරගත්තා වූ කුසලය පරම්පරාවේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින සෑම දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේටත් ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටමත් ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ සියලු දෙනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක්. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමය පිංකමක්. මේ දෙආකාර කුසලය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්නතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. 85 වෙනි ජන්මදිනයේ සමරන W.A. ධනපාල පෙරේරා මහත්මයාටත් නෝනා මහත්මිය දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ආයුරාෝග්‍ය භාග්‍ය සම්පත් වර්ධනය වේවා. চিරාත් කාලයක් සුවසේ ගුණ නුවණ වඩමින් මේ ලැබූ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගන්නට ධනපාල මහත්මයා ඇතුළු සැමට දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් පරම්පරාවේ මේ පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද 85 වෙනි ජන්මදිනයේ සමරන W.A. ධනපාල පෙරේරා මහත්මයාට නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. চিරාත් කාලයක් සුවසේ ගුණ නුවණ වඩමින් ලැබූ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගන්නට ඒකාන්තයෙන් වාසනා ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද